හරිද? මෙතනදී වෙන ප්‍රධානම දේ තමයි මේ කියන එකේ අපි අර මූලික පිරියම් කරලා පෙරලා ගත්ත වතුර ටික මූලික පිරියමෙන් පෙරලා ගන්න වතුර ටික මුලින්ම කරන වැඩේ ප්‍රාථමික අවසාදන තටාකයකට පුරව ගන්න. දැන් ටැංකියකට පුරව ගන්න එක තමයි මුලින්ම සිදුවේ. මේ කියන පුරවගත්ත ටැංකියට අපි සාමාන්‍යයෙන් කියනවා ප්‍රාථමික අවසාදන තටාක කියලා. අන්නේ තටාකයකට වතුර පුරවලා නිශ්චලව පැය දෙකක වගේ කාලයක් පැය දෙකක වගේ කාලයක් අපි ගබඩා කරලා අපි ජලය මේ විදියට පැය දෙකක් වගේ තියලා තියෙනකොට වෙන වැඩේ තමයි මේ ජලයේ අඩංගු වෙලා තියෙන අවලම්බණය වෙලා හෝ ජලයේ මිශ්‍ර වෙලා තියෙන අපද්‍රව්‍ය වල බර අණුව පහළට තැම්පත් වෙන්න පුළුවන් ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මෙන්න මේ පහළ තැම්පත් වීම. එහෙම තැම්පත් වෙලා මේ කියන ජලයේ තියෙන අඩංගු වෙලා තියෙන අපද්‍රව්‍යයන් ප්‍රමාණයක් ඉවත්. අන්න ඒ කියන ක්‍රියාවලියට කියනවා ප්‍රාථමික අවසාදනය කියලා. සාමාන්‍යයෙන් කියනවා මේ මූලික පිරියම් කිරීමේ පෙරලා අරගෙන මේ විදියට ප්‍රාථමික අවසාදනයේ පැය දෙකක් වෙනවලා තිබ්බයින් පස්සේ ඒ කියන ජලයේ තියෙන අපද්‍රව්‍ය වලින් 60ක් වගේ ප්‍රමාණයක් 60ක් පමණ ප්‍රමාණයක් අපද්‍රව්‍ය ඉවත් වීම සිදු වෙනවා කියලා හඳුනගෙන තියෙනවා. සර් ආයි පේන්නේ නැතුව ගියා අප්පට සියා. මේක හරියන මගුල නෙමෙයි. හරි මේ ඔයගොල්ලෝ දැන් ස්ක්‍රීන් එකේ පේනවද බෝඩ් එකට යන්න බෑ මොකක්ද සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා. ඔයාලට පුතේ මේ ස්ක්‍රීන් එක පේනවද? ස්ක්‍රීන් එකේ අපේ නෝට් එක දාලා තියෙනවා. ඒක පේනවද? ඔව් පේනවා. හැමෝටම පේනවද? එහෙනම් කවන්නේ නැහැ. මේ අපි නෝට් එකෙන් කතා කරගෙන යන් මේ බෝඩ් එකට යන්න පොඩි ප්‍රශ්නයක් තියෙනවා. බෝඩ් එකේ මේ සිග්නල් Wi-Fi එකෙන් කනෙක්ට් වෙන්නේ මේ කැමරාවත් එක්ක නැති ප්‍රශ්නයක් තියෙනවා. මෙහෙමයි වෙන්නේ. ඔය ජෛවීය අපජල පවිත්‍රණය කියන ක්‍රියාවලියේ ප්‍රධාන අවස්ථා කීපයක් තියෙනවා. ඒකේ මූලිකවම වෙන්නේ මූලික පිරියම් කිරීමක් සිදු වෙනවා. ඊට පස්සේ සිදු වෙන්නේ ප්‍රාථමික පිරියම් කිරීම, ඊට පස්සේ ද්විතීයික පිරියම් කිරීම, තෘතීයික පිරියම් කිරීම කියලා ප්‍රධාන අවධි 4ක් තමයි ওই පිරියම් කිරීමේදී ප්‍රධානව සිදු වෙන්නේ. ඔය කියන පියවර වලට අපි සාමාන්‍යයෙන් ප්‍රාථමික පිරියම් කිරීමට කියනවා යාන්ත්‍රික පිරියම් කිරීම කියලා, ද්විතීයික පිරියමට කියනවා ජෛවීය පිරියම් කියලා, තෘතීයික පිරියමට කියනවා රසායනික පිරියම නැත්නම් විෂ බීජ නාශනය කියලා. අපි අයියේ කියන්නේ කියලා කතා කරගෙන යම්. ඔයාලට ප්‍රධානව සාමාන්‍යයෙන් මතක හිටින පියවර වල ටික තමයි මූලික පිරියමයි, ප්‍රාථමික, ද්විතීයික, තෘතීයික කියලා එක දිගට ලියන්න පුළුවන් අවස්ථා 4ක් තමයි මේකෙදි ප්‍රධානව සිදු වෙන්නේ. මේ කියන තැන්වලදී
ඔය අපජල සාම්පලයක් ගත්තයන් පස්සේ අපි කරන වැඩේ තමයි මේ මූලික පිරියමේදී ප්‍රදානව කරන්නේ ඔය මේ අභ්‍යන්තරයේ තියෙන මෙන්න මේ ගමන් කරන නල මාර්ග පද්ධති වලට හානියක් සිදුවිය හැකියයි සැලකෙන අපද්‍රව්‍ය ටික අපි මුලින්ම පෙරලා ඉවත් කිරීම සිදු කරනවා. එතනදී අපි කරන වැඩේ තමයි මෙතනදී අපි කරන ප්‍රධානම වැඩේ තමයි අර ජලයේ පාවෙන ද්‍රව්‍ය සහ ජලය තුල ගිලෙන නාල වලට හානි සිදු විය හැකියයි සැලකේ අනුමාන කරන ගල් වීදුරු ලී කැබලි වගේ දේවල් පාවෙන කඩදාසි වගේ දේවල් ඇල්ගී වගේ තට්ටු වගේ තියෙනවා නම් ඒ වගේ ඒවා අර පාවෙන සහ අවලම්බණය වෙන සියලුම දේවල් අපි පෙරීමකට ලක් කරලා වතුර බෝතල් ප්ලාස්ටික් වර්ග අරම එහෙම ඇවිල්ලා තිබ්බොත් ඒ සියල්ලම අපි පෙරලා මුලින්ම නල මාර්ග පද්ධතිය අවහිර වීමකට ලක් විය හැකි සැලකෙන දේවල් දුරු කරලා අනිත් ඒවා පද්ධතිය ඇතුළට ලබා ගැනීම සිදු කරනවා. ඒක තමයි මූලික පිරියමේ ප්‍රධානව සිදුවේ. ඊට පස්සේ අපි එනවා දෙවන අවස්ථාවට. මේ දෙවන අවස්ථාවේදී කරන්නේ ප්‍රාථමික පිරියම් කිරීම කියන. තරදි කරන ප්‍රධානම දේ තමයි මේ ප්‍රාථමික පිරියම කියන ක්‍රියාවලිය තමයි සිදු කරන්නේ. මේ ප්‍රාථමික පිරියමේදී අරන ප්‍රධානම සාධකය තමයි මෙන්න මේ තටාකයට අපි කියනවා ප්‍රාථමික අවසාදන තටාකය කියලා. ඔයාලගේ නෝට් එකෙත් මේ කියන ටැංකිය ගාවින් යටින් ලියා ගන්න පොඩි ඊතලයක් දාලා ප්‍රාථමික අවසාදන තටාකය කියලා. මෙන්න මේකට පොඩි ඊතලයක් මෙහෙම දාලා ප්‍රාථමික අවසාදන තටාකය කියලා මෙතන ලියා ගන්න. මේ පැත්තෙන් මේ හරියෙන් චුටි කතාවක් තව ලියන්න තියෙනවා. ඒක නිසා මෙන්න මෙහිට අරගෙන ලියන්න. මේකට ඊතලයක් දාලා ප්‍රාථමික අවසාදන තටාකය. මේ ප්‍රාථමික අවසාදන තටාකය කියලා යම් ටැංකියකට අපි වතුර ටික පුරව ගන්න එක තමයි කරන්නේ. මෙහෙම කරලා අපි සාමාන්‍යයෙන් කරන්නේ පැය දෙකක වගේ කාල සීමාවක්. පැය දෙකක වගේ කාල සීමාවක් මෙහෙම ගබඩා කරලා වතුර තියා තියෙනවා. ඔයාලට මතක නම් සාමාන්‍යයෙන් පස පාඩම අපි කතා කරා පසේ මුල්ම හරියේ කතා වෙන තැනක් තමයි පසේ වයනය හොයනවා කියන්නේ. මතක දන්නේ පසේ වයනය හොයන පරීක්ෂණයක් අපි කරනවා ද්‍රවමානයක් භාවිතා කරලා. ඒ ද්‍රවමානය භාවිතා කරලා පාංචු වයනය සෙවීම කියන පරීක්ෂණයේදී අපි මූලිකවම කරන වැඩක් තියෙනවා. එතනදී අපි පාඨාංක ගැනීම සිදු කරන්නේ විනාඩි 2කදී අර ද්‍රවමානය ඔක්කොම අපි ඔය කරන සම්පූර්ණ පරීක්ෂණයේ තියෙන ඔය මේ කාබනික ද්‍රව්‍ය වියෝජනය කරන හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් දාලා රත් කරලා ඊට පස්සේ කැල්ගන් ද්‍රාවණයෙන් පැය 12ක් වගේ ප්‍රමාණයක් පොගෝලා යාන්ත්‍රික කලතනයකින් කලතලා ඒ වගේ වැඩ කිහිපයක් කරගන්නවා. එහෙම කරලා ගත්ත සාම්පලයට අපි අර ද්‍රවමානයක් දැමීම කරන අවසානයේ පාඨාංක ගන්නකොට ඒ අවස්ථාවේදී අපි ද්‍රවමානයක් යොදන්නේ අවස්ථා දෙකකදී. එකක් තමයි එක අවස්ථාවක් තමයි කියනවා අර පරීක්ෂණය ආරම්භ කරලා විනාඩි 2කින් පාඨාංක ගන්නවා. ඊට පස්සේ කියනවා පැයකින් පැය 2කින් පාඨාංක විනාඩි 2කින් පැය 2කින් තමයි පාඨාංක ගන්න. ඉතින් සාමාන්‍යයෙන් කියනවා විනාඩි 2 වෙනකොට ඔය කියන ජල සාම්පලයක අඩංගු වෙලා තියෙන ද්‍රවමාන පරීක්ෂණය ගැන මම මේ කියන්නේ. ද්‍රවමාන පරීක්ෂණයේ අඩංගු වෙලා ද්‍රවමාන පරීක්ෂණයේදී අර ජල සාම්පලයේ පස් සාම්පලයක ලකින්න හම් වෙන වැඩි බර වැඩිම කොටස වන විනාඩි 2ක් විතර නිශ්චල වතුර ටික තිබ්බොත් එහෙම විනාඩි 2ක් වෙනකොට ඔකේ ලොකුවට තියෙන වැලි අංශු සියල්ලම විනාඩි 2ක් වෙනකොට තැම්පත් වෙලා ඉවර වෙනවා. නිශ්චලව වතුර තිබ්බොත්. ඊට පස්සේ පැය 2 වෙනකොට කියනවා ඊ ජලයේ ඊළඟට අඩුවට තියෙන රොන් මඩ වගේ දේවල්. රොන් මඩ අංශු ගත්තාන් පස්සේ රොන් මඩ අංශුත් තැම්පත් වෙලා ඉවර වෙනවා කියලා සම්පූර්ණයෙන් පැය 2 වෙනවා. පැය 2ක් යනවා. රොන් මඩ වල සයිස් එක අපි පොඩි කතා කරනවා 0.02 ඉඳන් 0.02 වෙනකම් මිලිමීටර් ප්‍රමාණයේ විස්කම්භයක් තියෙන ද්‍රව්‍ය වලට තමයි අපි සාමාන්‍ය රොන් මඩ කියලා කිව්වේ. ඒ කියන්නේ සාමාන්‍ය රොන් මඩ අංශුවක් කියන්නේ මේ පියවැසට පේන දකින්න හම් වෙන අංශුවකුත් නෙමෙයි. ඊට වඩා පොඩි අංශු. ඒ වගේ තියෙන අංශු සාමාන්‍යයෙන් පැය 2ක් වගේ කාලයක් එක දිගට වතුර ටික නිශ්චලව තියලා තිබ්බොත් පල්ලෙහාට තැම්පත් වීම සිදු වෙනවා. අන්න ඉතින් ඒ වගේ චූටි අංශු පවා තැම්පත් කර ගැනීමේ හැකියාවක් තියෙනවා මෙන්න මේ ප්‍රාථමික පිරියම් කිරීම සිදු කරනවා. මේ ප්‍රාථමික පිරියම් කිරීම සිදු කරනකොට ඒ වගේ පොඩි අංශු පවා මේකේ තැම්පත් වීම සිදු වෙනවා පහයි. ඉතින් සාමාන්‍යයෙන් කියනවා
මේ ප්‍රාථමික පිරියම මූලික පිරියම් කිරීම සිදු කරලා ප්‍රාථමික පිරියම් කිරීම අවසාන වෙනකොට සාමාන්‍යයෙන් තියෙන ඔය අපජල සාම්පලයක තියෙන අපද්‍රව්‍ය වලින් 60%කට ආසන්න ප්‍රමාණයක් අපද්‍රව්‍ය ඉවත් කර ගැනීමේ හැකියාව ලැබෙනවා මේ මූලික පිරියම් කිරීමයි ප්‍රාථමික පිරියම් කිරීමයි කියන දෙක සිදු කරනවා. හරිද? එන්නේ මට්ටමට එනකොට මේ ප්‍රාථමික අවසාන තටාකේ පැය දෙකක් විතර තියලා තිබ්බාන් පස්සේ මේ පල්ලෙහා එකතු වෙනවා. ඔය අවසාදනය වෙන්න පුළුවන් ඒවා. ඉතින් මෙන්න මේ අවසාදනය වන ඒවට අපි සාමාන්‍යයෙන් කියනවා පොදුවේ කියනවා රොන් බොර කියලා. පල්ලෙහා තැම්පත් වෙන ඒවට අපි කියනවා රොන් බොර කියලා. ඉතින් මේ ප්‍රාථමික අවසාදන තටාකයේ පහළ එකතු වන හින්දා ඒවට අපි කියනවා ප්‍රාථමික රොන් බොර කියලා. ප්‍රාථමික රොන් බොර කියලා. ඉතින් අපි මේ ප්‍රාථමික රොන් බොර අපි මේ ටැංකිය වලම ඉතුරු කරගන්නේ ඒවා මේ විදිහට නල මාර්ග පද්ධති වලින් ඔය රොන් බොර ජීරකයක් විතර රැගෙන යාම සිදු කරනවා. සාමාන්‍ය මේ පල්ලෙහා එකතු වන ඒවට අපි කියන්නේ ප්‍රාථමික රොන් බොර. ඒක මතක තියාගන්න. මේවට ප්‍රාථමික පිරියම් කිරීමේ ටැංකිය එකතු වෙලා පහළ එකතු වන අර ජලයේ තිබ්බ අපද්‍රව්‍ය ටිකට අපි කියන්නේ අවසාදනය වෙච්ච ද්‍රව්‍යයට කියන්නේ රොන් බොර කියලා. ප්‍රාථමික අවසාදන තටාකයේ තැන්පත් වෙන හින්දා ඒවට කියනවා ප්‍රාථමික රොන් බොර කියලා. ඊළඟට අපි කරන්නේ ප්‍රධාන වශයෙන් ඔයාලට දැන් ඇහෙනවනේ ඇහෙන නැති ප්‍රශ්නයක් තියෙනවා නම් ටක් ගාලා කියන්න. හරියට තියෙනවා. නැත්නම් මෙසේජ් එකක් දාන්න දෙන්න. සිග්නල් තියෙන එකක් තියෙනවා. හරිද? ඔක තමයි මූලික පිරියම් කිරීමේදී පෙරලා ගන්නවා. ප්‍රාථමික පිරියම් කිරීමේදී අපි කරන්නේ පැය දෙකක් විතර වතුර නිශ්චලව තියෙනවා. නිශ්චලව තිබ්බාන් පස්සේ ජලයේ අඩංගු වෙන ගොඩාක් ද්‍රව්‍ය තැම්පත් කිය හැකි ද්‍රව්‍ය ගොඩාරියක් තැම්පත් වෙලා අවසාන වෙනවා. තැම්පත් වෙන්න පුළුවන්. බොහොමයක් ද්‍රව්‍ය තැම්පත් වෙනවා. සාමාන්‍යයෙන් කියනවා මේ ප්‍රාථමික පිරියම අවසාන වෙනකොට ජලයේ තියෙන අපද්‍රව්‍ය වලින් 60%කට ආසන්න ප්‍රමාණයක් පිරිසිදු වෙලා අවසාන වෙනවා. ඊට පස්සේ වැඩිපුරම ඉතුරු වෙලා තියෙන්නේ මේකේ. ඒ විදිහට පහළ තැම්පත් වෙන්නේ නැති කාබනික ද්‍රව්‍ය තෙල් වගේ ද්‍රව්‍ය වෙන්න පුළුවන්, ඉඳුල් වල තැම්පත් නොවන දිය වෙච්ච ද්‍රව්‍ය වෙන්න පුළුවන්. ඒ විදිහට තියෙන කාබනික අපද්‍රව්‍ය ජලයේ අවලම්බණය වෙලා තියෙන කාබනික අපද්‍රව්‍ය තමයි දැන් මේ විදිහට අවසාදනය වෙන්න තැලසුවාන් පස්සේ ඉතුරු වෙන්නේ වැඩිපුර ජලයේ ඔය කියන කාබනික අපද්‍රව්‍ය කියලා හොයාගෙන තියෙනවා. මේ ඉතුරු වෙන කාබනික අපද්‍රව්‍ය ටික මේ දැන් මෙතන දෙකේ ක්‍රියාවලිය දෙක සිදු කරනකොට 60%ක් පිරිසිදු වෙලා ඉවරයි. ඉතුරු වෙලා තියෙන අර කාබනික අපද්‍රව්‍ය ටික. ඉතින් මෙන්න මේ කාබනික අපද්‍රව්‍ය ටික වියෝජනය කර ගැනීම සඳහා අපි මෙතනදී කරනවා සුද්ධජීවීන් පාවිච්චි කරනවා. මෙන්න මේ සුද්ධජීවීන් පාවිච්චි කරලා ඔය කියන ජලයේ අඩංගු වෙලා තියෙන කාබනික අපද්‍රව්‍ය ටික වියෝජනය කරගන්න ක්‍රියාවලියට තමයි අපි කියන්නේ ද්විතීක පිරියම් කිරීම. ඒකට කියනවා ද්විතීක පිරියම් කියලා. ප්‍රාථමික පිරියම් කිරීමේදී එන්නේ තැම්පත් කරගන්නවා. ද්විතීක ඊට පස්සේ නල මාර්ග පද්ධතියක් කරා මේ ප්‍රාථමික අවසාදන තටාකයේ තිබ්බ ජලය අපි වෙනම තටාකයකට එකතු කරගන්නවා. මේ තටාක වලට අපි කියනවා වායු ගැන්වීමේ තටාක කියලා. නැත්නම් වාතන ටැංකි කියන ඒවට තමයි අපි මේ වායු ගැන්වීමේ තටාක නැත්නම් වාතන ටැංකි කියන ඒවට තමයි මේ ජලය පුරව ගැනීම සිදු කරන්නේ. ඒවට ඔයාලට පේනවා මෙන්න මේ පැත්තෙන් මේ සිදුරු දාලා තියෙනවා. මේ පැත්තෙන් වාතය ඇතුළු කරගෙන කියන්නේ සාමාන්‍ය එරේට් පම්ප් එකක් පාවිච්චි කරලා මේක වාතනය කිරීමක් සිදු කරනවා මේ ටැංකිය හැමතිස්සෙම. ඒ වගේම කරන වැඩක් තමයි මෙන්න මේ නල පද්ධතියක් කරහා ගෙනල්ලා මේකට සුද්ධජීවීන් තට්ටුවක් මේකට ඇතුළත් කිරීම සිදු කරනවා. මේ ජල ටැංකියට අපි කරන ප්‍රධාන වැඩේ තමයි මේකේ එකතු කරගත්ත වතුර ටික මේ විදිහට වාතන තටාකය කියලා තටාකයකට පුරවලා ඒ තටාකය හොඳින් වාතනය කරන ගමන් ටැංකිය හොඳින් වාතනය කරන ගමන් මේකට ගෙනල්ලා සුද්ධජීවීන් තට්ටුවක් දානවා දඩස්සා. ඒ දාන්නේ කොහෙන්ද කියලා මම පෙන්නන්නම් ඔයාලට චුට්ටකින්. සුද්ධජීවීන් තට්ටුවක් ගෙනල්ලා මේකට දානවා. දැන් සුද්ධජීවීන් මගින් වෙන වැඩේ තමයි හොඳින් වාතනය වෙනවා කියන හොඳට ඔක්සිජනුත් තියෙනවා. ජලයේ දැන් වැඩිපුර එකතු වෙලා තියෙන කාබනික අපද්‍රව්‍ය තමයි ඉතුරු වෙලා තියෙන අනිත් ඒවා ගොඩක් ඒවා තැම්පත් වෙලා තියෙන මේ ප්‍රාථමික පිරියම් කිරීමෙන්.
ඉතින් ඉතුරු වෙලා තියෙන කාබනික අපද්‍රව්‍ය ටික හොඳින් වාතනයක් සිදුවෙන හින්දා සුද්ධජීවීන් ගණාවක් තට්ටුවකුත් මේක ගෙනල්ලා දාපුවාන් පස්සේ වෙන්නේ මේ සුද්ධජීවීන්ගේ ක්‍රියාකාරීත්වය වේගයෙන් සිදු වෙලා මේ කියන කාබනික අපද්‍රව්‍ය වියෝජනය වෙන්න පටන් ගන්නවා. වියෝජනය වෙන්න පටන් ගන්න එක අපිට හොඳට බලා ගන්න පුළුවන්. මේගොල්ලෝ ටික වෙලාවක් යනකොට මේ ජලයට දාලා මෙහෙම වාතනය කරනකොට අර තියෙන කාබනික අපද්‍රව්‍ය වටේට ඝනාවාස වගේ හදාගෙන පොඩි කැදලි කැදලි වගේ ජලයේ උඩට පාවි වෙනවා සුද්ධජීවී ඝනාවාස තට්ටු වගේ තියෙන. පොඩියට පොඩි කොටස් වගේ අපිට දකින්න හම්බ වෙනවා මේ කියන ජලයේ ඉහළ එන. අන්න ඒ කියන වාතනය වන ජලයේ ඒතකොට කැළතීමකට ලක් වෙනවා හොඳට වාතනය වෙනකොට ඒත් කැළති ඉහළට එනවා පේනවා ඔය කියන ඝනාවාස කොටස් වගේ හදාගත්තේ. ඒ කියන ක්‍රියාවලිය අපි ඔකෙන් හොඳට බලා ගන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක අපිට ටැංකිය ගියන් බලපුවම අපිට පැහැදිලිව පේනවා මේ කියන සුද්ධජීවී ක්‍රියාකාරීත්වය මෙහෙම විදියට හොඳින් සිදු වෙනවා. ඒ කියන්නේ සුද්ධජීවී ක්‍රියාකාරීත්වය හොඳින් සිදු වෙලා කාබනික ද්‍රව්‍ය හොඳින් වියෝජනය වීමක් සිදු වෙනවා කියලා අපිට හොඳින් බලාගන්නේ මෙන්න මේ ආකාරයෙන් මේ විදියට අර කැදලි උඩ එනකොට තමයි ඝනාවාස. ඉතින් මේ විදිහට ටික වෙලාවක් අපි වාතනය කරලා මේ කියන කාබනික ද්‍රව්‍ය වියෝජනය කරනවා. මේ වාතනය කළ යුතු ප්‍රමාණ සහ මේකට යෙදිය යුතු සුද්ධජීවීන් ප්‍රමාණ තීරණය කිරීම සඳහා තමයි අපි මේ කියන ජල සාම්පලයෙන් කොටසක් අරගෙන අපි මේ කියන ද්විතීක පිරියමක් සිදු කිරීමට පෙර මේ කියන ජලයේ BOD යගේමයි බයොලොජිකල් ඔක්සිජන් ඩිමාන්ඩ් නැත්නම් ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුමයි. එන සුද්ධජීවීන් මගින් මිලිලිටර් 100ක් වගේ පොඩි ප්‍රමාණයක සුද්ධජීවීන් මගින් කාබනික අපද්‍රව්‍ය වියෝජනය කරන්න කොච්චර ඔක්සිජන් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවද කියලා මුලින්ම දැනගන්න. අන්න ඒ BOD පරීක්ෂාවක් සිදු කරලා ඒ අවශ්‍ය වන ඔක්සිජන් ප්‍රමාණය අනුව මේ කියන ජල සාම්පලයේ අඩංගු වෙලා තියෙන කාබනික අපද්‍රව්‍ය ප්‍රමාණය පිළිබඳව මූලික අවබෝධයක් ලබාගෙන තමයි අපි මේ කියන ද්විතීක පිරියම සිදු කරන්නේ. එතකොට මේ කියන ටැංකිය වාතනය කිරීම සඳහා ගත වන කාලය සහ ඒ කියන එකට අපි යොදන සුද්ධජීවී ඝනාවාස ප්‍රමාණය සුද්ධජීවීන්ක තට්ටුවක් මම ගහලා දානවා කියලා කිව්වනේ. සුද්ධජීවීන් තට්ටුවක් මේ ටැංකියට දානවා. හොඳින් වාතනය කරලා අපි යම් කාල සීමාවක් තියෙන එක තමයි. අන්නේ කාල සීමාව පිළිබඳව අවබෝධය ලබා ගන්න තමයි අපි මෙන්න මේ ජල සාම්පලයක අර BOD යගේ නැත්නම් ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුව කියන එක මම අන්න එහෙම මැනලා අපිට අවශ්‍ය ප්‍රමාණයට මේ කියන සුද්ධජීවීන් මගින් ඔය කියන කාබනික ද්‍රව්‍ය වියෝජනය මේක හරියට සිදු වෙනවද කියලා බලා ගන්න පුළුවන්. අර විදියට ප්‍රමාණිකූලව ඝනාවාස හැදීගෙන ඇවිල්ලා ඊට පස්සේ අපිට පැහැදිලිව පේනවා ඔය ජල සාම්පල ඉහළින් බලනකොට ඒ වගේ ඝනාවාස ප්‍රමාණයෙන් නැති වෙලා යන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ටික වෙලාවක් යනකොට කාබනික ද්‍රව්‍ය කාලා ඉවර වෙනකොට වෙන ප්‍රධානම දේ තමයි සුද්ධජීවීන්ට ඛණ්ඩ දෙයක් නැති වෙනකොට උන් ආයේ මැරිගෙන යන්න පටන් ගන්නවා. එතකොට අර හැදිලා තිබ්බ අර ඝනාවාස කැදලි වල සයිස් එක එන්න පොඩි වෙගෙන අන්න ඒක අපිට පැහැදිලිව බලා ගන්න පුළුවන්. මේ ජලය හොඳින් වාතනය වෙන හින්දා ජලය කැළතීමකට ලක් වෙවි ජලය යට තියෙන කොටස් නිතර උඩ රවුමට කැරක් වගේ එනවා. එනකොට එන කැදලි වල ප්‍රමාණය එන්න නැති වෙලා අඩු වෙලා යනවා පේනවා. මේ අවස්ථාවට එනකොට අපි අවබෝධ කරගන්නවා මේ කියන ජලයේ තියෙන කාබනික අපද්‍රව්‍ය සියල්ලම ඔය සුද්ධජීවීන් වියෝජනය කරලා අවසానයි. ඒ අවසානයේ ඉඳන් එන්න තියෙන සුද්ධජීවීන්ගේ ඝනාවාසයේ ප්‍රමාණිකුල අඩු වෙලා යනවා. ඒ කියන්නේ සුද්ධජීවීන්වත් මැරෙනවා. උන්ට කණ්ඩ දෙයක් නැති හින්දා උන් මැරිගෙන යනවා. අන්න ඒ මට්ටමට ආවට පස්සේ අපි ඔය සම්පූර්ණ වතුර එක කියන්නේ අර සුද්ධජීවී ඝනාවාස කැදලි තියෙන පවා තියෙන අර මෙන්න මේ වතුර එක ඒක ගෙනෙල්ලත් පුරවනවා ද්විතීක අවසාදන තටාකය. ද්විතීක අවසාදන තටාකයකට ඔය වතුර ටික පෙරනවා. මේ වගේ ප්‍රාථමික අවසාදන තටාකය වගේම ද්විතීක අවසාදන තටාකයකට ඔය වතුර පිරවීමකට ලක් කරනවා. ද්විතීක අවසාදන තටාකයේ ඔය වගේ පැය කිහිපයක් ඔය කියන ජලය තියෙන පැය දෙකක් විතර කාලයක් ඔය ජලයේ තිසරණනේ තියෙනකොට වෙන ප්‍රධානම දේ තමයි අර මේ ජල සාම්පලයේ තියෙන අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් දැන් තැම්පත් වෙලා තියෙන්නේ. තැම්පත් වෙලා ඉවරයි මේ ප්‍රාථමික පිරියක් කිරීමේ. ද්විතීක අවසාදනයේදී වෙන්නේ අර කාබනික ද්‍රව්‍ය වියෝජනය කිරීම නිසා ඇති වූ අර සුද්ධජීවී ඝනාවාස තියෙනවා. ජලය නිසල්මනේ තිබ්බ ගමන් වෙන්නේ අර ඝනාවාස තට්ටු පිටින් තියෙනවා.
ඒවා පහළට ගිහිලා තැම්පත් වෙන්න. අන්නේ ඝනාවාස තට්ටු වල ඉතුරු වෙලා තියෙන ඝනාවාස ටික මේ පහළට ගිහිලා තැම්පත් වෙනවා. සහ කාබනික අපද්‍රව්‍ය මොනවා හරි තව ඒ සුද්ධ ජීවී ක්‍රියාකාරීත්වය නිසා ගොඩ ගැහිච්ච ඝන මොනවා හරි කොටස් තියෙනවා නම් ඒ සියලුම ඒවා මේකේ පහළ එකතු වීම සිදු ඒවට අපි කියනවා ද්විතීක අවසාදන තටාකයේ පල්ලෙහා එකතු වෙන ඒවා හින්දා ද්විතීක රොම්බර. ප්‍රාථමික අවස්ථාවෙන් තටාකයේ පහළ එකතු වෙච්ච ඒවාට කියනවා ප්‍රාථමික රොම්බර කියලා. ද්විතීක අවසාදන තටාකයේ පහළ එකතු වන ද්‍රව්‍ය වලට අපි කියනවා ද්විතීක රොම්බර. මේ ප්‍රාථමික රොම්බරයි ද්විතීක රොම්බරයි කියන දෙකම අපි අරගෙන ගිහිල්ලා වෙනම්ම ටැංකියකට යවනවා. ඒ කියන්නේ නම් පද්ධතියකට යවනවා. ඒවට කියනවා නිර්වායු රොම්බර ජීරකයට. සාමාන්‍යයෙන් මේවා අපද්‍රව්‍ය විදියට ඉවත් වෙන ඒවා තියෙන. ඉතින් ඒවා පරිසරයට දාපුවම පස්සේ ආයෙ පරිසරය විනාශ වෙලා ඒවා ආයෙ නැවත සෝදගෙන ගිහිල්ලා ජලාශය වලට මිශ්‍ර වීමක් සිදු වෙන්න පුළුවන්. ඒක නිසා අපි මේවයේ අවසාදනය වෙන මේ අපද්‍රව්‍ය කොටස් අපි කවදාවත් බාහිර පරිසරයට නිදහස් කරන්නේ නැහැ. ඒ අපද්‍රව්‍ය ප්‍රමාණය අවම කරගන්න අපි කරන ප්‍රධානම වැඩේ තමයි මේ ප්‍රාථමික පිරියම් කිරීමේදී එකතු වෙන ප්‍රාථමික රොම්බරයි ද්විතීක පිරියම් කිරීමේදී එකතු වන ද්විතීක රොම්බරයි කියන දෙකම ගෙනල්ලා නිර්වායු රොම්බර ජීරක ටැංකියකට දාන්න. නිර්වායු රොම්බර ජීරක ටැංකියකට දාන්න. නිර්වායු රොම්බර ජීරක ටැංකිය කියලා සාමාන්‍ය නම. ඒ කියන්නේ වාතය රහිතව ජීර්ණය සිදු වන ටැංකියකට දානවා. ඒකේ ඉන්නේ නිර්වායු සුද්ධ ජීවීන් මගින් තමයි මේකේ තියෙන මේ අපද්‍රව්‍ය ටික වියෝජනය වෙන්නේ. මේ ස්වායු සුද්ධ ජීවීන් මගින් තමයි මේවා වියෝජනය වුනේ. ඒක නිසා ඒවා වියෝජනය කරන්න බැරි අර සුද්ධ ජීවී ඝනාවාස තට්ටු වගේ දේවල් මේක එකතු වෙන්නේ ගොඩක් වෙලාවට පල්ලෙහාට එකතු වෙන්නේ සුද්ධ ජීවී ඝනාවාස තට්ටුව. අයි මේකෙන් සුද්ධ ජීවී අර වියෝජනය කරලා හැදිච්ච ඝනාවාස ටිකනේ තියෙන්නේ. ඒ ඝනාවාස ටික තමයි මේකට ගහලා පුරවන්නේ. පුරවපුවාන් පස්සේ වැඩිපුර මේකේ පල්ලෙහා තැම්පත් වෙන්නේ සුද්ධ ජීවීන් තට්ටු තමයි. ඝනාවාස විද්‍යාවට තිබ්බ කැදලි කැලි තමයි තියෙන්නේ. ඒවා තමයි පල්ලෙහා තැම්පත්. ඒවත් එක්ක තියෙන අපද්‍රව්‍ය තමයි මණ්ඩි විදියට එන්නේ. ඒවා ද්විතීක රොම්බර වෙනවා. ඉතින් මේ ද්විතීක රොම්බර ටිකයි මේ තියෙන ප්‍රාථමික රොම්බර ටිකයි ඔක්කොම අරගෙන ගිහිල්ලා අපි මෙන්න මේ නිර්වායු රොම්බර ජීරකයකට දාලා නිර්වායු තත්ත්වයට තේ වියෝජනය කරනවා. ඉතින් මේ තියෙන අපද්‍රව්‍ය නිර්වායු සුද්ධ ජීවී කැදලි කියන්නේ කාබනික ද්‍රව්‍ය. ඔය වගේ මේකේ තියෙන සමහර ප්‍රාථමික අවසාන තටාකයේත් එකතු වෙන්න පුළුවන් කාබනික ද්‍රව්‍ය මෙතනින් පෙරනකොටමයි ඉඳලා පල්ලෙහා තැම්පත් වෙලා ඉවත් වෙන්න පුළුවන්. ඒ කියන ප්‍රාථමික අවසාදන තටාකයේ ප්‍රාථමික රොම්බර වලයි ද්විතීක රොම්බර වලයි එකතු වෙච්ච කාබනික ද්‍රව්‍ය වගේ දේවල් සුද්ධ ජීවි මගින් වියෝජනය කරන්න පුළුවන්. නිර්වායු සුද්ධ ජීවි මගින් වියෝජනය කරන්න පුළුවන් ද්‍රව්‍ය වියෝජනය වෙනකොට අන්න මෙතන නිෂ්පාදනය වෙනවා මීතේන් වගේ වායු. මීතේන් වගේ වායු නිෂ්පාදනය වෙනවා. ඒ මීතේන් වායුව අපි කරන වැඩේ තමයි ඒවා එකතු කරගෙන අර ජීව වායු නිෂ්පාදනය සඳහා යොදා ගන්න. මීතේන් වගේ වායු ජීව වායු නිෂ්පාදනය කර ගැනීම සඳහා භාවිතා කිරීම. අවසානයේදී ජීර්ණය වෙලා ඉවත් වන ද්‍රව්‍ය අපි කොම්පෝස්ට් පොහොර සකසා ගැනීම සඳහා මෙන්න මේ ආකාරයට යනවා. කොම්පෝස්ට් පොහොර සකසා ගැනීම සඳහා යනවා. වායු සහ කොම්පෝස්ට් පොහොර සඳහා මේකේ තියෙන අපද්‍රව්‍ය ටික අපි ප්‍රයෝජනයට ගැනීම සඳහා. එහෙම ගන්නකොට අර ද්විතීක අවසාදන තටාකයේ පේන මේ ද්විතීක රොම්බර සම්පූර්ණයෙන් කෙලින්ම ගෙනල්ලා මේ ඔක්කොම මේකට දාන්නේ නැහැ. ඒ ද්විතීක රොම්බර වලින් කොටසක් අපි මෙහෙම නැවත අරන් ගිහිල්ලා මෙන්න මේ ඊළඟ පාර මේකට පුරව ගන්න වතුර එක්ක දකින්න හම්බෙන අර ජලයට නැවත අර සුද්ධ ජීවී ඝනාවාස තට්ටුවක් මම කියවනේ අර වාතනය කරලා සුද්ධ ජීවීන් තට්ටුවක් දානවා කියන්නේ. ඒ දාන සුද්ධ ජීවී තට්ටුව තමයි මේක. මේකේ අවසාදනය වෙච්ච සුද්ධ ජීවී ඝනාසාස වලින් තට්ටුවක් තමයි මේ උස්සගෙන ගිහලා අපි මේකට දාන්නේ. අන්න මේකේ තිබ්බ අපි මුල් වර ප්‍රාථමික පිරියම් කිරීම කරලා ලබාගත් වතුර ටිකේ තියෙන කාබනික ද්‍රව්‍ය වියෝජනය කරන්න අපි දාන්නේ සුද්ධ ජීවීන් ඝනාවාස තට්ටුව මම දානවා කිව්වා වාතනය කරනවා කියලා. මෙන්න මේ සුද්ධ ජීවී ඝනාවාස තට්ටුවක් දාන්නේ මෙන්න මේ ක්‍රියාවලියෙන් තමයි. ඒකෙන් හැදෙන මේ සුද්ධ ජීවීන් වියෝජනය කරලා ඊළඟ පියවරේ දීතික පිරියම් කිරීමේ තටාකවල අර පහළට තැම්පත් වෙන සුද්ධ ජීවී ඝනාවාස තට්ටුව තමයි අපි ආයෙ අරගෙන ඇවිල්ලා මේ එකපාරක් පිරියම් කරලා මේ වතුර ටික මෙහෙට ඉවත් කරලා දානවා. ඊළඟ පිරියම් කිරීම සඳහා නැවත පුරව ගන්න වතුර එකකට
අපි සුද්ධජීවී ගණාවාස තට්ටුවක් විදියට දාන්නේ කලින් පාර පිරිසිදු කරලා ගන්න මේ පැත්තට අරන් තෘතික පිරියම් කිරීම ටැංකිය වලට යවපු වතුර ටිකේ අර දීතික අවසාදන තටාකයේ තැම්පත් වෙච්ච දීතික රොම්බර ගොඩිය අඩංගු වෙලා තියෙන සුද්ධජීවී වලින් තට්ටුවෙන් කොටසක් තමයි කොටසක් මෙහෙම පල්ලට යවනවා ඉතිරි කොටස අවශ්‍ය ප්‍රමාණය මැනලා අර අපි BOD යගේ මනිනවනේ අන්න යාගේ උපයෝගී කරගෙන ඒකේ තියෙන දත්ත උපයෝගී කරන අවශ්‍ය සුද්ධජීවීන් ප්‍රමාණය මැනීමකට ලක් කරලා අපි මෙන්න මෙහෙම ගෙනල්ලා ඉවරලා ඒ තට්ටුවක් මේ කියන තටාකයට නැවත දැමීම සිදු කරනවා. එතකොට ඒ කියන ජලය ඒ කියන්නේ දෙවන වර ඊට පස්සේ මේවා ජල සාම්පලයට පසුව ආයෙ පවිත්‍රණය කිරීම සඳහා ගන්නා ජලයේ තියෙන අර කාබනික ද්‍රව්‍ය ටික වියෝජනය කරන්න ගන්න ඊට කලින් පාර පිරිසිදු කරලා ගත්ත වතුර එකේ තිබ්බ සුද්ධජීවී ඝනාවාස තට්ටුවෙන් කොටසක් තමයි. ආන් මේ කොටසක් මේකට දාලා මේකේ ඉන්න සුද්ධජීවී ක්‍රියාකාරී. දැන් මේ විදිහට මෙහෙම තැම්පත් වෙන්න තිබ්බයින් පස්සේ මෙහෙම කැදලි වෙලා තියෙන සුද්ධජීවීන් ඔක්කොම දීතික පිරියම් කිරීමේදී තැම්පත් වුණාට දැන් ඒවා තියෙන අපද්‍රව්‍යات ඉවත් කරලා ඔන්න තියෙනවා. හැබැයි මේකේ තියෙන අර කැදලි වෙලා තිබ්බ කට්ටිය පල්ලෙහාට ඇවිල්ලා තැම්පත් වුණාට එහෙම කැදලි වෙලා නැති තනිතනිව ඉන්න සුද්ධජීවීන් විශාල ප්‍රමාණයක් මේකේ ඉන්නවා. අපි මේ කාබනික ද්‍රව්‍ය වියෝජනය කරන්න සුද්ධජීවීන්මයි කියලා දැම්ම හින්දා මේකේ අසාමාන්‍ය විදිහට සුද්ධජීවීන් විශාල ප්‍රමාණයක් වර්ධනය වෙනවා. ඒ සුද්ධජීවීන් සමහර වෙලාවට හිතකර සුද්ධජීවීන් වෙන්නත් පුළුවන් අහිතකර සුද්ධජීවීන් වෙන්නත් පුළුවන්. ඒක නිසා අවසානයේදී කරන වැඩේ තමයි මේ ද්විතීක පිරියම් කිරීමක් කරපු වතුර ටික අපි තෘතීක පිරියම් කිරීමකට ලක් කරනවා. තෘතීක පිරියම් කිරීමේදී කරන්නේ ඔය කියන ජලයේ අඩංගු වෙලා තියෙන අර මේ කියන පියවරේදී ගොඩක් වෙලාවට මේ ජලයේ සමග මිශ්‍ර වෙච්ච සුද්ධජීවීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ සුද්ධජීවීන් ඇතුළු කලින් හිටපු ව්‍යාධිජනක ඕනම සුද්ධජීවීන් සියලුම දෙනාම විනාශ වෙන්න අපි තෘතීක පිරියම් කිරීමේදී රසායනික පිරියම් කිරීමක් කරන්නේ මේකට අපි විෂ බීජන හරණය කිරීමක් කරනවා කියලා ක්ලෝරීන් නැදීම සිදු කරනවා. අන්න ඔය කියන ජලයට අපි ක්ලෝරීන් දානවා මේ ටැංකිය. අන්න මේ ද්විතීක පිරියම් කිරීම සිදු කරපු ටැංකිය වලින් ලබාගත් ජලය තෘතීක පිරියම් කිරීමේ තටාක වලට පුරවලා ඒ පුරවගත්ත වතුරේකට අපි ක්ලෝරීන් යෙදීම සිදු කරනවා. එතකොට මේකේ කලින් මේ පියවරේදී එකතු වෙච්ච සුද්ධජීවීන් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් කලින් ඉදම්ම මේ එළියේ ඉඳන් එනකොටම ආපු සුද්ධජීවීන් ඉන්න පුළුවන්. සුද්ධජීවීන් විශාල ප්‍රමාණයක් මේකේ අඩංගු වෙලා ඉන්න පුළුවන්. ඒ සියලුම සුද්ධජීවීන් මෙතනදී විනාශ වීම සිදු වෙනවා. හිතකර සියලුම සුද්ධජීවීන් මෙතනදී විනාශ වෙනවා. විනාශ වීම සිදු වෙන අර ක්ලෝරිනීකරණය. අයි ක්ලෝරිනීකරණය හරහා සියලුම සුද්ධජීවීන් විනාශ කිරීමට ලක් කරපු විෂ බීජ හරණය කිරීමකට ලක් කරපු ජලය තමයි අපි නැවත ප්‍රයෝජනයට ගැනීමක් සිදු කරනවා නම් හෝ එහෙම නැත්නම් ජල දේහයකට මේ විදියට යොමු කිරීමක් සිදු කරනවා නම් අන්න එහෙම සිදු කරන්නේ ඒ විදියට පිරිසිදු කරගන්න ජලය තමයි. අන්න ඒ විදියට පිරිසිදු ජලය අපිට කෙලියම පුළුවන් මෙන්න මෙහෙම පද්ධතියට නිරාකරන්න. අන්න ඔය කියන ක්‍රියාවලිය සිදුවෙන මෙන්න මේ මූලික පිරියම් කිරීමයි ප්‍රාථමික පිරියම් කිරීමයි මෙන්න මේ තැන් දෙකකදී සිදුවන සම්පූර්ණ ක්‍රියාවලිය තමයි කියන්නේ ද්විතීක පිරියම් කිරීමයි තෘතීක පිරියම් කිරීමයි කියන මෙන්න මේ පියවර හතර තමයි ප්‍රධාන වශයෙන් ඔය තියෙන තථාකය. මූලික පිරියමයි ප්‍රාථමික පිරියමයි ද්විතීක පිරියමයි තෘතීක පිරියමයි. තෘතීක පිරියමේ කරේ අර සුද්ධ ජීවීන් මරණ ක්ලෝරින් දාපු එක. ද්විතීක පිරියම් කිරීමේදී කරේ මේකේ තිබ්බ කාබනික අපද්‍රව්‍ය ටික වියෝජනය කරන්න සුද්ධ ජීවීන් ඝනාවාස තට්ටුවක් මේකට දමාගෙන වාතනය කරලා ඉවර වෙලා ඒකේ ඉන්න කාබනික අපද්‍රව්‍ය ටික වියෝජනය කරගන්න එක මෙතනදී කරා සුද්ධ ජීවීන් මගින්. ප්‍රාථමික පිරියම් කිරීමේදී තැම්පත් වෙන්න තියලා තිබ්බ අපද්‍රව්‍ය වලින් 60%කට ආසන්න වන අපද්‍රව්‍ය ප්‍රමාණයක් ඉවත් කරගන්නවා මෙතනදීම. මූලික පිරියම් කිරීමේදී පෙරීමකට ලක් කරලා අර අභ්‍යන්තර නල මාර්ග පද්ධතියට ගන්නකොට ඒ නල මාර්ග වලට හානි විය හැකි ද්‍රව්‍ය සියල්ලම මෙතනින් පෙරලා අයින් කරගන්න. ඊට පස්සේ ඇතුළට ගන්න ඒවා අරගෙන තැම්පත් කරලා අර සුද්ධ ජීවීන් මගින් නාශනය කරන්න පුළුවන් ඒවා සුද්ධ ජීවීන් මගින් නාශනයට වියෝජනයට ලක් කරලා ඒකේ ඉතුරු වෙන සුද්ධ ජීවී ඝනාවාස සහ තියෙන අනිකුත් සියලුම විෂ බීජ කියන දේවල් විෂ බීජ හරණය කර ගැනීම සඳහා ක්ලෝරිනීකృత කරලා ඒ ජලය අපි ජල දේහයක නිදහස් කිරීම හෝ නැවත භාවිතය සඳහා භාවිතා කිරීම තමයි මෙන්න මේ සම්පූර්ණ ක්‍රියාවලියට තමයි ජෛවී අපජල පවිත්‍රණය කියන්නේ. ජෛවී අපජල පවිත්‍රණය කියන්නේ මෙන්න මේ සම්පූර්ණ. ඕකේ මෙන්න මේ ඊතලයේ දාන මෙන්න මේ නලය යනවානේ.
ඒ නලයේ මෙන්න මේ යන ඊතල වලට දාලා ඉවරලා පොඩියට දාන මේකට කියන ප්‍රාථමික රොම්බොර කියලා ලියාගන්න. මේ ටැංකියෙන් මේ ප්‍රාථමික අවසාන තටාකය කියලා මේක පැත්තකින් ලියාගත්තානේ. මේකේ පහළ එකතු වන මෙන්න මේ යන ඒවට අපි කියනවා ප්‍රාථමික රොම්බොර. හරි කියනවා ප්‍රාථමික රොම්බොර. මේ ද්විතීයික අවසාන තටාකයෙන් මෙහෙම පල්ලෙහාට යන ඒවට අපි කියන්නේ ද්විතීයික රොම්බොර කියලා මෙතන කියනවා. ද්විතීයික රොම්බොර කියලා. මේ ඊතලයක් මෙහෙම පල්ලෙහාට දාලා දැන් මම තමන්නේ මේ ටැංකියෙන් එළියට එනවට අපි සාමාන්‍යයෙන් කියන්නේ ද්විතීයික රොම්බොර කියලා. ද්විතීයික රොම්බොර. මේකේ තියෙන ඒවාට කියනවා ප්‍රාථමික රොම්බොර. මේ හරි ඊතලයක් මෙහෙම දාලා මේ පල්ලෙහාට ප්‍රාථමික රොම්බොර. දැන් ලියා ගන්න ද්විතීයික රොම්බොර කියලා. ද්විතීයික රොම්බොර. ද්විතීයික රොම්බොර. මෙන්න මේ කියන ටැංකියට දාලා ලියා ගන්න නිර්වායු රොන්බොර ජීරකය කියලා. ඒ කියන්නේ නිර්වායු රොන්බොර ජීරකය කියන. නිර්වායු රොන්බොර ජීරකය. නිර්වායු රොන්බොර ජීරකය. ඒ කියන්නේ අපද්‍රව්‍ය මේ කියන එක තමයි ජල පවිත්‍රණ ක්‍රියාවලියට අදාළ වෙන්නේ මෙන්න මේ කියන කෑලි ටික විතරයි. ජල පවිත්‍රණ ක්‍රියාවලියට අදාළ වෙන්නේ මේ ටික විතරයි. මේ කියන කොටසෙන් කරන්නේ මේ අපද්‍රව්‍යයට වලට කරන ප්‍රධාන වැඩක් තමයි අපද්‍රව්‍ය ජීර්ණය සඳහා ගන්න නිර්වායු රොන්බොර ජීරකයකට වලට කරන්න අපි කරන්නේ නිර්වායු රොන්බොර ජීරකයට යොමු කරන එක. මෙන්න මේ ඉර මතක තියාගන්න මේක අපි දාලා තිබ්බා කානේ මේ තියෙන අර ද්විතීයික අවසාදන තටාකයෙන් ඉවත් වෙන අපද්‍රව්‍ය වලින් ඒ කියන්නේ මේකේ සුද්ධ ජීවි ඝන අවස්ථාව වැඩිපුර තියෙන්නේ ඒකෙන් කොටසක් නැවත අරන් ගිහිල්ලා ඊළඟ වර යෝජනය කරන ඒ කියන්නේ මේ පවිත්‍රණය කරන ජල සාම්පලයට අපි එකතු කරනවා අනිවාර්යයෙන් එක්කෙලින් ඉවත් කරන්නේ නැහැ ඒකෙන් කොටසක් අරන් ගිහිල්ලා නැවත දානවා ඒ කියන්නේ මේකේ සුද්ධ ජීවි විශාල ප්‍රමාණයක් තමයි පහළ තැම්පත් වෙන්නේ ඒ සුද්ධ ජීවීන් ගොඩක් උස්සගෙන ගිහිල්ලා මේකට දානවා දරස් දාපුවාන් පස්සේ අර මේකේ තියෙන කාබනික ද්‍රව්‍ය වියෝජනය කිරීම සඳහා ගතවන කාලය ක්‍රමානුකූලව අඩු වෙනවා සුද්ධ ජීවි ක්‍රියාකාරීත්වය ටක් ගාලා ඉක්මනින් වැඩි වෙනවා විශාල සුද්ධ ජීවීන් ප්‍රමාණයක් එකපාරටම ඔය කියන ජල සාම්පලයට වැටුණාට පස්සේ ඒගොල්ලෝ කෙලින්ම වේගයෙන් වියෝජනය කිරීමකට ලක් කරනවා අන්න ඒක තමයි උතනදී සාරව සිදු වෙන්නේ මෙතන ඔය මූලික පිරියම් කිරීම කියලා හිස්තනක් තියෙනවා ඔන්න ඔය හිස්තනේ මෙන්න මෙහෙම පොඩ්ඩක් ලියා ගන්න ඔය මූලික පිරියම් කිරීම කියන තැන හිස්තනේ මෙන්න මෙහෙම ලියා ගන්න පොඩ්ඩක් පිරිපහදුව තුලට ජලය ඇතුළු කර ගැනීමට පෙර පිරිපහදුව තුලට ජලය ඇතුළු කර ගැනීමට පෙර සිදු කරන ක්‍රියාවලියයි පිරිපහදුවට ජලය ඇතුළු කරන කලින් කරන වැඩේ තමයි අපි මූලික පිරියම් කිරීම කියන්නේ. ඇතුළේ වෙන වැඩ තමයි මූලික ප්‍රාථමිකයි ද්විතීයිකයි තෘතීයිකයි කියන කරන්නේ. කලින් කරන එක තමයි මූලික පිරියම් කිරීම කියලා අපි සාමාන්‍යයෙන් සඳහන්. ඒක ලියා ගන්න මුලින්ම පිරිපහදුව තුලට ජලය ඇතුළු කර ගැනීමට පෙර සිදු කරන ක්‍රියාවලියයි. පිරිපහදුව තුලට ජලය ඇතුළු කර ගැනීමට පෙර සිදු කරන ක්‍රියාවලියයි. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ මෙහි ප්‍රධාන අරමුණ වන්නේ පවිත්‍රණ ක්‍රියාවලියට හෝ එහි යන්ත්‍ර හා නල පද්ධතිවලට
එහි යන්ත්‍ර හා නල පද්ධති වලට හානි විය හැකි ආකාරයේ නල පද්ධති වලට හානි විය හැකි ආකාරයේ ලී කැබලි කමා වීදුරු කමා යකඩ කමා ප්ලාස්ටික් කමා වැලි බොරළු වැනි ද්‍රව්‍ය තිබේ නම් වැලි බොරළු වැනි ද්‍රව්‍ය තිබේ නම් ඒවා ඉවත් කිරීමයි. වැලි බොරළු වැනි ද්‍රව්‍ය තිබේ නම් ඒවා ඉවත් කිරීමයි. ඊළඟට ඡේදය පොඩ්ඩක් කඩලා මෙහෙම ලියා ගන්න. ඡේදය කඩලා ලියා ගන්න පහළට අරන් පෙරහන් ආධාරයෙන් ජලය පෙරීමකට ලක්කර විශාල අපද්‍රව්‍ය කැබලි ඉවත් කිරීම මෙම පියවර තුල සිදුවේ. ඊට පස්සේ බලන්න පල්ලෙහා තියෙනවා මේ සඳහා විවිධ ප්‍රමාණයේ සිදුරු සහිත පෙරහන් භාවිතා කළ යුතු පෙරහන ජලයේ අඩංගු පාවෙන ඝන ද්‍රව්‍ය වල විශාලත්වය මත තීරණය වේ. අපි ඒකේ තියෙන අපද්‍රව්‍ය මත අපි මොන වගේ පෙරණයකින්ද මේක පෙරන්නේ කියලා තීරණය කරනවා. උදාහරණයක් ලෙස විශාල ලී කැබලි ඉවත් කිරීම සඳහා රළු පෙරහන්ද සාමාන්‍ය ප්‍රමාණයේ ඇල්ගී වර්ග පෙරීම සඳහා ශුද්ධ පෙරහන්ද භාවිතා වේ කියලා තියෙනවා. ඉතින් ඒ තැනට අනුව පෙරීමට ලක්වන ජලයේ දකින්න හම් වෙන අපද්‍රව්‍ය ප්‍රමාණය මත අපි ඒකට සුදුසු දැලක් තෝරගෙන ඒ දැල හරහා පෙරීමකට ලක් කරන එක තමයි ප්‍රධානව සිදු කරන්නේ. ඊට පස්සේ අන්න පෙරාගත්තට පස්සේ අපි යන්නේ ප්‍රාථමික පිරියම් කිරීම කියන තැන. ඔය ප්‍රාථමික පිරියම් කිරීම කියන තැන මෙන්න මෙහෙම ලියා ගන්න.
මූලික පිරියම් කළ අපජලය මූලික පිරියම් කළ අපජලය මූලික පිරියම් කළ අපජලය මූලික පිරියම් කළ අපජලය ප්‍රථමයෙන් මූලික පිරියම් කළ අපජලය ප්‍රථමයෙන් ජල පවිත්‍රණාගාරයේ පවතින ජල පවිත්‍රණාගාරයේ පවතින ජල පවිත්‍රණාගාරයේ පවතින ජල පවිත්‍රණාගාරයේ පවතින විශාල තටාකවලට පොම්ප කරනු ලැබේ. විශාල තටාකවලට පොම්ප කරනු ලැබේ. විශාල තටාකවලට පොම්ප කරනු ලැබේ. ජල පවිත්‍රණාගාරයේ පවතින විශාල තටාකවලට පොම්ප කරනු ලැබේ. මෙම තටාක අවසාදන තටාක ලෙස හඳුන්වයි. මෙම තටාක ප්‍රාථමික අවසාදන තටාක ලෙස හඳුන්වයි. මෙම තටාක ප්‍රාථමික අවසාදන තටාක ලෙස හඳුන්වයි. මෙම තටාක ප්‍රාථමික අවසාදන තටාක ලෙස හඳුන්වයි. ප්‍රාථමික අවසාදන තටාක ලෙස හඳුන්වයි. මෙහිදී අපජලයේ ඇති පා නොවන ඝන ද්‍රව්‍ය පාවිච්චිව පාවෙනව පෙරලා ගන්නවනේ. පා නොවන ඝන ද්‍රව්‍ය තටාකය පතුලේ තැන්පත් වීමට ඉඩ සලසනු ලැබේ. තටාකය පතුලේ තැන්පත් වීමට ඉඩ සලසනු ලැබේ. අපජලයේ ඇති පා නොවන ඝන ද්‍රව්‍ය තටාකය පතුලේ තැන්පත් වීමට ඉඩ සලසනු ලැබේ. තටාකය පතුලේ තැන්පත් වීමට ඉඩ සලසනු ලැබේ. මෙය ප්‍රාථමික අවසාදනය ලෙස හැඳින්වේ. 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 අන්න බලන්න පල්ලෙහා තියෙනවා ජලය ප්‍රාථමික අවසාදන තටාකවලට යොමු කර අපද්‍රව්‍ය අවසාදනය වීම සඳහා පැය 2ක් පමණ තබයි. ජලයේ ප්‍රාථමික අවසාදන තටාකවලට යොමු කර අපද්‍රව්‍ය අවසාදනය වීම සඳහා පැය 2ක් පමණ තබයි. මෙලෙස අවසාදනය වූ අපද්‍රව්‍ය ප්‍රාථමික රොන්බොර ලෙස හඳුන්වන ලබන අතර රොන්බොර නිර්වායු රොන්බොර ජීරකයේ වෙත යොවනු ලබයි. ප්‍රාථමික රොන්බොර කියලා මේවා හඳුන්වනවා. මේ හඳුන්වන ඒවා රොන්බොර මෙම රොන්බොර නිර්වායු රොන්බොර ජීරකයේ වෙත යවනවා කියලා. මේ තියෙන්නේ ප්‍රාථමික රොන්බොර මේකේ පල්ලෙහා එකතු වෙනවා. ඒවා යනවා නිර්වායු රොන්බොර ජීරකයේ වෙත යවීම සිදු කරනවා කියලා කියනවා. පැය 2ක් විතර අපි මේ විදිහට තියලා තියෙනවා මේ තටාක.
ඊට පස්සේ අපි කරන වැඩේ තමයි ද්විතීක පිරියම් කිරීමකට ලක් කරනවා. ඔන්න ප්‍රාථමික පිරියම් කිරීම අවසන් වෙනවත් එක්කම අපි එනවා ද්විතීක පිරියම් කිරීම. ද්විතීක පිරියම් කිරීමේදී ප්‍රධානව කරපු වැඩේ තමයි ජෛවීය අපජල පිරියම් කිරීම. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කියනවා රොම්බර් ජීවකයේ වෙත ජීවිත වෙනවා. එතන ප්‍රාථමික පිරියම් කිරීම අවසන් විට ජලයේ පවතින අපද්‍රව්‍යයන් 60% පමණ අඩුවේ. අනතුරුව මේ ජලයේ ද්විතීක පිරියම් කිරීම සඳහා යොමු කරනු ලැබේ. අර මම කිව්වා ප්‍රාථමික පිරියම් කිරීම අවසන් වෙනකොට ජලයේ තියෙන අපද්‍රව්‍ය වලින් 60%ක් විතරම අර මූලික පිරියම් කිරීමයි ප්‍රාථමික පිරියම් කිරීමයි කියන අවස්ථා දෙකේදී ඉවත් වෙලා ගිහලා 60%ක්ම දැන් පිරිසිදු වෙලා තමයි තියෙන්නේ. දැන් මේකේ තියෙන කාබනික ද්‍රව්‍ය ටික වියෝජනය කරලා ඉන්න සුද්ධ ජීවීන් ටික මරා ගන්න තමයි ඕමනාව තියෙන්නේ. ඉතින් මේ කාබනික ද්‍රව්‍ය වියෝජනය කර ගැනීම සඳහා භාවිතා කරන්නේ ද්විතීක පිරියම් කිරීම කියන ක්‍රියාවලිය. ඒකෙදී ප්‍රාථමික පිරියම් කිරීමෙන් පසු ඉතිරි වන කාබනික ද්‍රව්‍ය ඉවත් කිරීම මෙහිදී සිදුවේ. ප්‍රමාණවත් ඔක්සිජන් සැපයීමක් යටතේ සුද්ධ ජීවීන් ආධාරයෙන් ජලය අඩංගු කාබනික අපද්‍රව්‍ය වියෝජනයට ලක් කර ඉවත් කිරීම ද්විතීක පිරියම් කිරීමෙන් සිදුවේ. අර බැක්ටීරියා දාගෙන ස්වායු තත්ත්වයට යටතේ හොඳින් වාතනය වන ටැංකිය වල තියෙන අර කාබනික අපද්‍රව්‍ය ටික ඉවත් කරලා දැමීම තමයි මෙතනදී සිදු වෙන්නේ. මෙසේ සුද්ධ ජීවීන් මගින් කාබනික ද්‍රව්‍ය වියෝජනය කර ගැනීමට විවිධ ක්‍රම භාවිතයෙන් සිදු කරන අතර මේ සඳහා බහුල යොදා ගන්නා ක්‍රම දෙකක් තියෙනවා. අපි ක්‍රම දෙක ගැන ඉස්සෙල්ලා කතා කරේ නෑ. මම කියන්නම් මොනවද කියලා ඉවරලා. මෙතනදී කියනවා සුද්ධ ජීවීන් මගින් කාබන් ද්‍රව්‍ය වියෝජනය කරගන්න සුද්ධ ජීවීන් දාන්න පුළුවන් ක්‍රමවේද දෙකක් තියෙනවා. එකක් තමයි සක්‍රීය රොම්බර ක්‍රියාවලිය. අනිත් එකට කියනවා කාන්දු පෙරහම් පද්ධතිය කියලා. දැන් අපි අර ඉස්සරහා උඩ තියෙන රූප සටහනේ වැඩිපුරම කතා කරේ මේ සක්‍රීය රොම්බර ක්‍රියාවලිය කියන එක තමයි. ওই ටැංකිය ඇතිවන අර සක්‍රීය රොම්බර තමයි ඇතිවීම සිදු වෙන්නේ සුද්ධ ජීවීන් මගින් වියෝජනය කරනකොට. ආන් ඒකට හිතා ඒකට අපි සාමාන්‍යයෙන් කියනවා සක්‍රීය රොම්බර ක්‍රියාවලිය කියලා. ඒක තමයි වැඩිපුරම අපජල පවිත්‍රණය කියන ක්‍රියාවලියේදී වැඩිපුරම පාවිච්චි කරන ක්‍රමවේදය වන්නේ ඔය සක්‍රීය රොම්බර ක්‍රියාවලිය තමයි. ඊට අමතරව විවිධ ප්‍රදේශවල නැත්නම් විවිධ තැන්වල පාවිච්චි කරන තව පද්ධතියක් තියෙනවා. ඒක සාපේක්ෂව සක්‍රීය රොම්බර ක්‍රියාවලියට සාපේක්ෂව කාර්යක්ෂමතාවය අවමයි. මේ කියන පද්ධතියට කියනවා කාන්දු පෙරහම් පද්ධතිය කියලා. ඔයලා පද්ධති දෙකක් තියෙනවා. එම ක්‍රම දෙක අතරින් අපජල පිරිපහදු ක්‍රියාවලිය වඩා බහුල යොදා ගන්න ලබන්නේ සක්‍රීය රොම්බර ක්‍රමයයි කියන්නේ. ඔන්න කියන ක්‍රියාවලිය සක්‍රීය රොම්බර ක්‍රමයයි කියන කිතාව හයිලයිට් කරගන්න ඕන. මෙම ක්‍රම දෙක අතරින් අපජල පිරිපහදු ක්‍රියාවලිය වඩා බහුල යොදා ගන්න ලබන්නේ සක්‍රීය රොම්බර ක්‍රමයයි. ඒ සක්‍රීය රොම්බර ක්‍රියාවලිය තමයි අපි වැඩිපුරම පාවිච්චි කරන්නේ. ඔන්න සක්‍රීය රොම්බර ක්‍රියාවලිය ගැන තමයි කතා කරන්නේ. මෙන්න මේ තියෙන මේ වගේ තටාක ඔයාගන්නේ මේ තටාක වලට අපි ප්‍රධානව කරන වැඩේ තමයි මේ තියෙන විදිහට වාතනය කරන ටැංකියක් ගත්තාන් පස්සේ මෙන්න මේ ජලය කැරක් කැරක උඩ එනවා. එතකොට මෙතන තමයි අපිට මේ උඩින් බලන්න පුළුවන්. නමුත් ඇවිල්ලා මේ වගේ අර කැදලි වගේ උඩ එනවා. ජලයේ තියෙන සාම්පල් වල මේ ජලය ගත්තාන් පස්සේ මේ කැරක් මේ ටැංකියක මේ රූපයක් තියෙන්නේ. මේ දීතික අවසාදන තටාකය මේ පල්ලෙහා මේ අවසාදනය වෙනවා. අර එළියට අරන් යනකොට දීතික රොම්බර විදියට අයින් කරනකොට කරන වැඩේ කොටසක් අරන් ඇවිල්ලා ආයේ මේ ටැංකියකට පුරවනවා. ඊළඟ තියෙන කලින් ඊට පස්සේ පුරව ගන්න වතුර එකක් පිරිසිදු කර ගැනීම සඳහා. එහෙම කරලා මෙන්න මේ නලයක් මාර්ගයෙන් මේක හොඳට වාතනය කරලා ඊට පස්සේ මේක මේ තලයක් දාලා මේක කැරතීමකට ලකා කැරතීමක සිදු කරනවා. මේ කැරතීමක සිදු කරන ජලය මේ තියෙන ලකුවට සිදු කරන තැන් වල මෙන්න සාකුලෙම විදියට කැරතීම සිදු කරන මේ වාතනය කිරීමකට සිදු ලක් කරනවා. මේ ඒ විදිහට වාතනය වන ටැංකියක් මේ තියෙන්නේ. කොහොම කරලා මෙතනදී කරන්නේ ප්‍රාථමික පිළියම් කිරීමෙන් පසු ප්‍රාථමික අවසාදන තටාකුල ඇති අපජලය වායු ගැනීමේ තටාක තුළට යොමු කරන ලබන අතර අවසාදන තටාක පතුලේ තැන්පත් වී ඇති බැක්ටීරියා අඩංගු රොම්බර ස්වල්පයක්ද වායු ගැනීමේ තටාක වලට පොම්ප කරයි. ඔන්න මේකේ තියෙන මේ අවසාදන තටාකේ පල්ලෙහා ආපු බැක්ටීරියා වලින් කොටසකුත් ගිහලා දානවා. මේ වාත ගැනීමේ තටාකයට වතුර පුරව ගන්න එකක් කරනවා. ඊට පස්සේ කියනවා වාතනයේදී ලැබෙන ප්‍රමාණවත් ඔක්සිජන් තත්ත්වය යටතේ අපජලයේ සිටිනී කියලා තියෙන සිටින කියලා හදාගන්න බැක්ටීරියා ක්‍රියාකාරීත්වය ඉහළ යනවා. මේකේ ඉන්න දේවල්ට හොඳින් ඔක්සිජනුත් ලැබෙනවා. හොඳින් කැළතීමකුත් සිදු වෙනවා. ඒ වගේම අර බැක්ටීරියා තලියකුත් ගහලා මේකට දානවනේ. අර මේකේ යන්ත ටැංකියේ පල්ලයක තියෙන සුද්ධ ජීවීන් ගන්න ආවාස වලින් ගොඩක් ගහලා මේකට දානවා. වාතනයක් කරනවා. කැළතීමකටත් ලක් කරනවා. එතකොට මේ කාබනික ද්‍රව්‍ය අපද්‍රව්‍යත් මේකේ තියෙනවා. ජප ජලයේ සාම්පලයේ වැඩි වෙන ඉතිරලා තියෙන කාබනික අපද්‍රව්‍ය. ඛණ්ඩ දේවලුත් තියෙනවා, සුද්ධ ජීවීනුත් තියෙනවා, වාතනයක් වෙනවා.
I think ඔය ඔක්කොම තියෙනකොට අර සුද්ධ ජීවීන් වේගයෙන් ක්‍රියාත්මක වෙලා ඕකේ තියෙන ඔය කාබනික ද්‍රව්‍ය කාගෙන ගිහිල්ලා වියෝජනය කරලා දාන එක තමයි වෙන්නේ. ඉතින් සාමාන්‍ය ක්‍රියාවලිය අපි උත්තේජනය කරලා දෙන්න තමයි මේක වාතනය කරලා මේ විදිහට කලතලා අසුද්ධ ජීවි ප්‍රමාණය වැඩි කරලා මෙතනදීම සිදු කරන්නේ. වාතනයේදී ලැබෙන ප්‍රමාණවත් ඔක්සිජන් තත්ත්වයට අපජලයේ සිටින බැක්ටීරියා ක්‍රියාකාරීත්වය ඉහළයි. අපජලයේ අඩංගු කාබනික ද්‍රව්‍ය බැක්ටීරියා මගින් වියෝජනයට ලක් කරයි. අනතුරු ඒවා පරිවෘත්තීය භාජනය කර ශක්තිය නිපදවයි. නිපදවා ගන්න ලබන ශක්තිය මගින් තවදුරටත් බැක්ටීරියා තම ග්‍රහණය වැඩි කරගනී. මෙසේ බැක්ටීරියා ග්‍රහණය වැඩි වන විට විශාල වශයෙන් අපජලයේ කාබනික ද්‍රව්‍ය වියෝජනය සිදුවේ. ජීවි ප්‍රමාණය වැඩි වෙවි. සම්පීඩන හද ලොකුවට දාගෙන අර ග්‍රහණය වැඩි කරගෙන එයාලා අර කාබනික ද්‍රව්‍ය කාබන් යනවා. මෙසේ වර්ධනය වන බැක්ටීරියා ගාහනය ජලය අවලම්බනය වේ සම්පින්ඩනයක් ලෙස පවතින අතර එය සක්‍රීය රොම්බර ලෙස හඳුන්වනවා. ඔන්න ඔක තමයි සක්‍රීය ෆ්ලොක් සම්පින්ඩනයක් නේ ෆ්ලොක් වගේ කෑලි විදියට තියෙන හින්දා ඒකට අපි කියන සක්‍රීය රොම්බර විදියට කෑලි විදියට දකින්න හම්බ වෙනවා. මේ සුද්ධ ජීවීන් ප්‍රමාණය වැඩි වෙලා ඝනාවාස විදියට දකින්න හම්බ වෙනවා. අන්න ඒක නිසා ඒවට අපි කියනවා සක්‍රීය රොම්බර කියලා. ඒවත් අපි පල්ලෙහා ඊට පස්සේ අර ද්විතීයික අවසාදන තටාකය කියලා දෙවෙනියට තියෙන තටාකය. මේකට අපි කියනවානේ ද්විතීයික අවසාදන තටාකය කියලා. ඔය තටාකයේ මේ පල්ලෙහා තැන්පත් වෙන්නේ සක්‍රීය රොම්බර තමයි. මේ පල්ලෙහාක තියෙන රොම්බර කියන්නේ සුද්ධ ජීවීන් කියන්නේ පණ තියෙන සුද්ධ ජීවීන් අඩංගු රොම්බර හින්දා ඒවට අපි කියනවා ක්‍රියාකාරීත්වය වැඩි සක්‍රීය රොම්බර කියලා. මේ භාවිතා වෙන හින්දා ඒකේන ක්‍රියාවලිය තමයි අපි කියන්නේ සක්‍රීය රොම්බර ලෙස හඳුන්වන්නේ. අපජලයේ කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය අඩු වන විට බැක්ටීරියා ගාහණයද ක්‍රමයෙන් අඩුයි. අනතුරුව මෙම ජලය ද්විතීයික අවසාදන තටාක අවසාදනය සඳහා ද්විතීයික අවසාදන තටාක වෙත යොමු කරයි. අන්න මේ කියන කාබනික ද්‍රව්‍ය මේකේ අඩු වෙනකොට සුද්ධ ජීවී ඝනාවාසවල අර ෆ්ලොග් වල මේ සම්පින්ඩන හදනවනේ. ඒ කෑලි වල ප්‍රමාණය ක්‍රමානුකූලව අඩු වෙගෙන යනවා. අපි කරන වැඩේ තමයි ඔය කියන ටැංකියේ තිබු වතුර ටික අරගෙන ගිහිල්ලා ඉවත් කරලා ගිහිල්ලා අර ද්විතීයික අවසාදන තටාකයකට දානවා. ඒ කියන්නේ මේකේ දැන් වතුර කැළතෙනවනේ. කැළතෙන්නේ නැති නිශ්චලව තියෙන තටාකයකට දානවා. ඒ තටාකය තමයි මේ තියෙන්නේ. ද්විතීයික අවසාදන තටාකය කියන්නේ. මේ වාත ගැන්වීමේ තටාක. මේ තියෙන ද්විතීයික අවසාදන තටාක. ඉතින් මේ වගේ ටැංකියකට දාපුවාන් පස්සේ මේකේ තිබ්බ අර ඝනාවාස සියල්ල මෙන්න මේ විදිහට පල්ලෙහාට තැම්පත් වෙනවා. අන්න තැම්පත් වීමට ලක් වෙනවා. අපජලයේ කාබන් ද්‍රව්‍ය ප්‍රමාණය අඩු වෙන විට බැක්ටීරියා ගානය දෙක මෙන්න අඩු වෙනවා. අනතුරු මෙම ජලයේ ද්විතීයික අවසාදනය සඳහා බැක්ටීරියා අවසාදන තටාක වෙත යොමු කරනු ලැබේ. අන්න ද්විතීයික අවසාදනයේදී වෙන්නේ ද්විතීයික අවසාදන තටාක තුළදී ජලයේ විසින බැක්ටීරියා ඝනාවාස අවසාදනය. මේකේ අවසාදනයේ ප්‍රධාන වශයෙන් සිදුවෙන්නේ මේ බැක්ටීරියා ඝනාවාස තමයි. මෙසේ අවසාදනය වූ බැක්ටීරියා වලින් කොටසක් ඊළඟ වටේ ද්විතීයික පිරියම් කිරීම සඳහා ඒවල ලබන ජලයට එකතු කරන අතර වැඩි කොටස ඉවත් කරයි. මේවා ද්විතීයික රොම්බර ලෙස හඳුන්වනවා. උන්ටලක පල්ලෙහා එකතු වෙනවා කියන ද්විතීයික රොම්බර කියලා. ඒ වයින් කොටසක් අපි යවනවා. අර ඊළඟ පාර ගෙනල්ලා දාන වතුර එක ජීව වතුර එකේ තියෙන කාබනික ද්‍රව්‍ය වියෝජනය කර ගැනීම සඳහා. මෙහෙම කරලා ඊපස්සේ කියනවා ප්‍රාථමික අවසාදයෙන් නිවත් කළ රොම්බර සහ ද්විතීයික රොම්බර නිර්වායු තත්ත්වයට වියෝජනයට භාජනය කරන රොම්බර පරිමාව 65ක් දක්වා අඩු කර ගන්න පුළුවන් කියලා. ඔය මං කිව්වා අර ප්‍රාථමික රොම්බරයි මේ තියෙන්නේ ප්‍රාථමික ටැංකියෙන් එළියට එනවා ප්‍රාථමික රොම්බර මේකෙන් එළියට එනවා ද්විතීයික රොම්බර. මේ ප්‍රාථමික රොම්බරයි ද්විතීයික රොම්බරයි දෙකම අපි නිර්වායු රොම්බර ජීරකයක දාලා මේ රොම්බර පරිමාව අර වායු බවට පත් කරලා නිර්වායු තත්ත්වයටදී වියෝජනය කරලා 65ක් දක්වා අඩු කරන්න පුළුවන් කියලා කියනවා. තමයි මේ කියන්නේ ප්‍රාථමික අවසාදනයේ ඉවත් කළ රොම්බර සහ ද්විතීයික රොම්බර නිර්වායු තත්ත්වයට වියෝජනයට භාජනය කිරීමෙන් රොම්බර පරිමාව 65කින් ඉවත් කළ හැකියි. මෙහිදී මීතේන් වායුව නිපදවන බැවින් එය ඉන්ධනයක් ලෙස භාවිතයට ගත හැකි අතර වියෝජනය වූ රොම්බර පොහොරක් ලෙස භාවිතා කරන්න පුළුවන්. ඔය කාබනික පොහොර නිෂ්පාදනය සඳහා යවනවා මේ ඉතුරු වෙලා තියෙන රොම්බර. අනෙකුත් ඒවා මීතේන් වායුව නිෂ්පාදනය කරලා ජෛව ඉන්ධන නිෂ්පාදනය කර ගැනීම සඳහා භාවිතා කරනවා ද්විතීයික. අන්න ඒ කියන්නේ ද්විතීයික රොම්බර ඒ සඳහා භාවිතා කිරීම සිදුවේ. ඔන්න ඔය කියන ක්‍රියාවලිය තමයි සාමාන්‍යයෙන් සිදුවෙන්නේ. ඒ අස්සෙම තියෙනවා තව පද්ධතියක් අපි කතා කරමු නැති එක තමයි කාන්දු පෙරහම් පද්ධතිය කියලා. මේ තියෙන්නේ කාන්දු පෙරහම් පද්ධතියේ රූපයක්. මේ තියෙන එකේ හරස් කඩක්. මේකේ සාමාන්‍යයෙන් සිදුවෙන්නේ මේ ටැංකි තියෙන්නේ. මේ ටැංකියේ සම්පූර්ණව මේ පුරවලා තියෙන්නේ මේ කාන්දු පෙරහම් පද්ධතියේදී කළු ගල්. මේ කළු ගල් ටැංකිය පුරවලා තියෙන්නේ. මෙහෙම ගල් පුරවල ඉවර වෙලා ගල් හරහා මෙහෙම බටයක් මැදින් යවල ඉවරලා
මේ කියන නලයක් මේ දිගට දාලා තියෙන මේ නල දෙකක් මෙහෙම දිගට දාලා තියෙනවා. එකක් කො මේකක් දාලා තියෙන මේක කැරකෙවනවා පුතේ. ඔතේ කරකවන්න පුළුවන්. මෙහෙම කරන එකේ ඔය තියෙන මේ දාලා තියෙන නව තමයි මේ කළු ගල් හරහා මෙහෙම. මේ අපජලය මේකේ වෙන්නේ මේ අපජලය මෙහෙම ඇවිල්ලි ඉවර වෙලා මේ නලයේ දිගේ උඩට ඇවිල්ලා මේ සාමාන්‍ය මේ උඩට ඇවිල්ලා මෙන්න මේ නල දිගේ මෙහෙම දිපැත්තට ගිහිල්ලා මේ නලවල තියෙන සිදුරු වලින් ඔය කියන කළු ගල් වලට වැක්කෙනවා අපජලය. මේ කළු ගල් හරහා ඔය ජලය පහළට බෙරාගෙන එනකොට මේ ජලය හරහා මෙහෙම කළු ගල් හරහා පෙරීගෙන එනකොට ටික දවසක් යනකොට අර මේ ඉන්න සුද්‍ර ජීවීන් ඔය කළු ගල් වටේ ඝනාවාස හදාගෙන තමන්ගේ ඝනාවාස ඇති කර ගැනීම සිදු කරනවා. ඒ විදිහට ඔය කළු ගල් හරහා ජලය පෙරෙනකොට අර ජලයේ තියෙන කාබනික ද්‍රව්‍ය ක්‍රමානුකූලව වියෝජනය කිරීම සිදු කරන ඔය කළු ගල් ආශ්‍රය ඝනාවාසීව හදාගෙන ජීවත් වෙන සුද්‍ර ජීවීන් මත. අපි නිතර මේ වතුර පෙරීමට ලක් කරනකොට මේකේ කළු ගල් වල හැමතිස්සෙම ටික දවසක් යනකොට ඝනාවාස හැදෙන්න පටන් ගන්නවා. ඒ ඝනාවාස පිරලා තියෙන ඒ ඝනාවාස වලින් අර පෙරෙන වතුරේ තියෙන සියලුම සුද්‍ර ජීවීන් වියෝජනය කාබනික අපද්‍රව්‍ය ටික වියෝජනය කරන්න පටන් ගන්නවා. අන්න එතකොට පෙරලා පල්ලෙහාට එකතු වෙන වතුර අපි වෙනම එකතු කරගන්නවා. ඒ වතුර ටිකේ සියලුම කාබනික අපද්‍රව්‍ය ටික වියෝජනය වෙලා තමයි තියෙන්නේ. මේ පද්ධතියේ පොඩි අවාසි ටිකක් තියෙනවා. මේක මේ විදිහට කරකවන්න අපිට මේ වගේ පද්ධති හදා ගන්නත් ඕනේ. ඒ වගේම වෙන ප්‍රධාන දෙයක් තමයි මේකේ අපි කරන වැඩේ තමයි මේ නල දිගේ අරන් ඇවිල්ලා මේ වගේ පොඩි ඇහැට පෙරේ චූටි සිදුරු හරහා තමයි මේ වතුර එක මේ ගල් වලට පෙරීමකට ලක් වෙන්නේ. මේ කැරකෙනවත් එක්ක මෙහෙම මේ චූටි සිදුරු හරහා පෙරීමකට ලක් වෙනකොට කාලයක් යනකොට මේකේ තියෙන කාබනික අපද්‍රව්‍ය ප්‍රමාණය වැඩි නම් මේ තියෙන චූටි සිදුරු වල ඔය සිදුරු වල කාබනික ද්‍රව්‍ය බැඳිලා ඒ සිදුරු වල ප්‍රමාණය අඩු වීම නිසා ඒ සිදුරු අවහිර වීම සිදු වෙනවා. අන්න එතකොට මේ කියන පද්ධති වල ක්‍රියාකාරීත්වය අඩපණ වීම සිදු වෙනවා. අන්න ඔය වගේ තත්ත්ව ඇතිවීම සිදු වෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් ඔය කියන කාන්දු පෙරහන් පද්ධතිය. ඒක නිසා මේ කියන කාන්දු පෙරහන් පද්ධතිය සාමාන්‍යයෙන් භාවිතා කිරීම පොඩ්ඩක් අඩු මට්ටමක තමයි තියෙන්නේ. දේශියෙන්ම වැඩේ කර ගැනීම සඳහා භාවිතා කරන්න පුළුවන් පද්ධතිය විදිහට භාවිතා කරන්නේ ඔය සක්‍රීය රොම්බර ක්‍රියාවලිය නැත්නම් අපි ඉගෙන ගන්න සාමාන්‍ය ක්‍රියාවලිය තමයි ප්‍රධානව සිදු කරන්නේ. මෙතනදී කියනවා සුද්‍ර ජීවීන් වැඩි වශයෙන් බැක්ටීරියා දිලීර සහ ප්‍රොටෝසෝවා යොදා ගැනීමෙන් ස්වාභාවික තත්ත්වයට යටතේ අපජලයේ පවතින කාබනික ද්‍රව්‍ය වියෝජනය කිරීමද මෙම කාන්දු පෙරහන් පද්ධතිය සිදු වෙන්නේ කියලා තියෙනවා. කාන්දු පෙරහන් පද්ධතිය ක්‍රමානුකූලව අසුරු ලද කළු ගල් ස්තර වලින් යුක්ත වන අතර පද්ධතිය හොඳින් වාතනය කළ හැකිය කියලා. පද්ධතිය තුළ කළු ගල් ස්තරයේ ඉහළ සිට පහළට අපජලය කාන්දු වීමට සැලැස්වීමෙන් අපජලයේ වූ සුද්‍ර ජීවීන් කළු ගල් උපස්තරය කරගනිමින් තම ඝනාවාස ගොඩනගා ගන්න. ඔය ජලය පල්ලෙහාට එනකොට ඒවයේ ඉන්න සුද්‍ර ජීවීන් මගින් කළු ගල් ආශ්‍රිතව තමන්ගේ ඝනාවාස හදා ගන්නවා. නිතර ඔය සුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය දිගින් දිගට සිදු වෙනවා. හේතුව තමයි අපි හැමතිස්සෙම ඔය වතුර පෙරන්න ගන්නවනේ පිරිපහදුවට ගන්නවනේ. හැමතිස්සෙම වතුර යනකොට ඔය කියන ඔය ගල් වටා ස්ථීර වශයෙන්ම ඝනාවාස හදාගෙන ජීවත් වෙන සුද්‍ර ජීවී කාණ්ඩයක් කාලයක් යනකොට ඇති වෙනවා. ඒගොල්ලෝ මගින් ඔය ගල් හරහා ගමන් කරන වතුරේ තියෙන අර කාබනික ද්‍රව්‍ය ටික වියෝජනය කරන්න පටන් ගන්න එක තමයි වෙන්නේ. ඝනාවාස දැන් මෙම ඝනාවාස කළු ගලේ මත පිට පෘෂ්ඨය ආවරණය කරමින් ජෛව පටලයන් ලෙස පිටයි. තවදුරටත් අපජලයේ මෙම පෘෂ්ඨ හරහා ගමන් කිරීමේදී හේතු කාබනික ද්‍රව්‍ය වලින් තොරව ජලය ලබා ගැනීමේ හැකියාවක් ලැබෙනවා කියලා තියෙනවා. ඒ පද්ධතියට තමයි අපි කියන්නේ කාන්දු පෙරහන් පද්ධතිය. මේවයි තියෙන මේ සිදුරු අවහිර වීම වගේ කටයුතු හින්දා අපි මේ කියන පද්ධතිය වර්තමානයේ ලොකුවට භාවිතා වෙන්නේ නැහැ. හැබැයි භාවිතා කරන තැන් තියෙනවා. මෙන්න මේක තමයි දීතික පිරියමේදී සිදු වෙන්නේ. දීතික පිරියම් කිරීමේ ප්‍රධානව භාවිතා කරන සක්‍රීය රොම්බර ක්‍රියාවලිය කියන එක තමයි පාවිච්චි කරන්නේ. ඒකෙදි වෙන්නේ අපි අර ප්‍රධානව කතා කරන මේ වායු ගැන්වීමේ තටාකයක වාතනය කරමින් ජලයට සුද්‍ර ජීවීන් තට්ටුවක් ගෙනල්ලා දාලා ඒක හොඳට වාතනය කරලා ඒකේ ඉන්න සුද්‍ර ජීවීන් වියෝජනය කරන ක්‍රියාවලිය තමයි අපි කියන්නේ සක්‍රීය රොම්බර ක්‍රියාවලිය කියලා. අන්නේ ක්‍රියාවලිය තමයි අපි ප්‍රධාන වශයෙන් මෙතනදී කතා කරන්නේ. ඊට අමතරව අර රක්‍රීය රොම්බර ක්‍රියාවලියට අමතරව කාන්දු පෙරහන් පද්ධතිය භාවිතා වෙනවා. හැබැයි අපි මෙතනදී කතා කරන ප්‍රධානම ක්‍රියාවලිය තමයි සක්‍රීය රොම්බර ක්‍රියාවලිය. මෙම සක්‍රීය රොම්බර ක්‍රියාවලිය සිදු කරලා වාතනය කරලා ඉවරලා කාබනික ද්‍රව්‍ය වියෝජනය කරලා ඒවා තැම්පත් වෙන්න තිබ්බා මේ දීතික අවසාන තටාගේ දීතික මණ්ඩි විදියට එන්නේ අර සුද්ධ ජීවි ඝනාවාස තමයි. ඒවෙන් කොටසක් අන්න මෙහෙම අරන් ගිහලා ආයෙ දානවා. ඊට පස්සේ අපි මේ වතුර මෙහෙම ඉවත් කරනකොට ආයෙ වතුර එක මෙතන පුරව ගන්න වෙනවා. නැත්නම් අපේ ජලය එකතු වෙන ප්‍රමාණත් එක්ක
නාගරිකව එකතු වෙන වතුර ප්‍රමාණය අපිට පිරිපහදු කරලා ඉවරයක් කරන්න අමාරුයි. ඒක නිසා අපි කරන ප්‍රධානම වැඩේ තමයි මෙහෙන් එකක් ඉවර වෙනකොට තව එකක් අපුරව ගන්න. ඒ පුරව ගන්න එකේදී යන ජලය වියෝජනය අකාබනික ද්‍රව්‍ය වියෝජනය කරන්න ටක් ගාලා අපි කරන්නේ මේ වතුරේකට. මේකෙන් එකතු වෙලා තියෙන මේ අවසාදනය වෙච්ච අපද්‍රව්‍ය සුද්ධ ජීවීන් තට්ටු වලින් කොටස් ගන්න ටක් ගාලා මේක. ඉතුරු වෙන ටික අරන් ගිහිල්ලා හරියට මේ කියන නිර්වායු රොම්බර ජීරකයට දාලා ඒක ජීර්ණය කර ගැනීම සිදු කරනවා. අවසානයේදී කරන්නේ තෘතික පිරියම් කිරීම. ඔන්න තෘතික පිරියම් කිරීමේදී වෙන වැඩේ තමයි තෘතික පිරියම් කිරීමේදී වෙන්නේ අර ක්ලෝරින් භාවිතා කරලා ඉවර වෙලා අර සුද්ධ ජීවීන් දැඩි විෂ සහිතය ඔය හයිපොක්ලෝරයිඩ්ස් ක්ලෝරයිඩ් අයන HOCl කියන අයන ඔය ක්ලෝරින් ජලයේදී වුණාම හැදෙන HOCl මේ හයිපොක්ලෝරයිඩ් අයන කියන OCl- අයන සහ හයිපොක්ලෝර අම්ලය කියන ඒවා සාමාන්‍ය සුද්ධ ජීවීන් දැඩි විෂයි කියලා කියනවා. ඒ නිසා සුද්ධ ජීවීන් මැරෙනවා කියලා කියනවා. විෂ බීජනාශක සඳහා දාගන්නා ක්ලෝරින් සාන්ද්‍රණය ජලය ලීටරයකට මිලිග්‍රෑම් 5-20ක් පමණ වෙනවා කියලා තියෙනවා. මිලිග්‍රෑම් 5-20ක් ප්‍රමාණය තමයි ජලයට දාන්නේ. ඒක ජලයේ ඉන්න සුද්ධ ජීවී ඝනාවාස ප්‍රමාණයමත් තමයි තීරණය වෙන්නේ 5ක් දානවද 20ක් දානවද කියලා. මේ දෙක අතර ප්‍රමාණයක් තමයි අපි සාමාන්‍යයෙන් දාන්නේ. මෙලෙස පිරියම් කරපු ජලය නියමිත අරමුණ වෙනුවෙන් භාවිත කරන්න පුළුවන්. ඒ කියන්නේ අපේ පුළුවන් පද්ධතියට දාන්නත් පුළුවන්. ඒ කියන්නේ ගංගාවක ජල ප්‍රභවයකට දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් නැවත භාවිතය සඳහා භාවිත කරනවා නේ. කියන්නේ පානය කිරීම සඳහා නෙවෙයි. වෙන මොන හරි කාර්යයක් සඳහා භාවිත කරනවා නම් ඒ සඳහා භාවිත කරන්න පුළුවන්. ඔතන ඔය තියෙන හිස් තැනේ මෙන්න මේ තෘතික පිරියම් කිරීම කියලා දෙන මෙන්න මෙහෙම ලියාගෙන යන්න. ප්‍රාථමික පිරියම් කිරීමෙන් පසු ඉතුරු වන කාබනික අපද්‍රව්‍ය තෘතික පිරියම් කිරීම කියන තැන මෙන්න මෙහෙම ලියා ගන්න. තෘතික පිරියම් කිරීම කියන තැන මෙහෙම ලියා ගන්න. ද්විතීක පිරියම් කිරීමෙන් පසුව ද්විතීක පිරියම් කිරීමෙන් පසුව ජලය ද්විතීක පිරියම් කිරීමෙන් පසුව ජලය ද්විතීක පිරියම් කිරීමෙන් පසුව ජලය තෘතීක පිරියම් කිරීමකට යොමු කරනු ලැබේ. තෘතීක පිරියම් කිරීමකට යොමු කරනු ලැබේ. ද්විතීක පිරියම් කිරීමෙන් පසුව ජලය තෘතීක පිරියම් කිරීමකට යොමු කරනු ලැබේ. තෘතීක පිරියම් කිරීමකට යොමු කරනු ලැබේ. එහිදී ක්ලෝරිනීකරණය මගින් විෂ බීජ නාශනය කරනු ලබයි. ක්ලෝරිනීකරණය මගින් විෂ බීජ නාශනය කරනු ලබයි. ලියා ගන්න. ජලයේ අඩංගු විය හැකි සුද්ධ ජීවීන් විශේෂයෙන් ව්‍යාධිජනක බැක්ටීරියා ඉවත් කිරීම මේ පියවරේ අරමුණයි. ව්‍යාධිජනක බැක්ටීරියා ඉවත් කිරීම
මෙම පියවරෙහි අරමුණයි. මේ සඳහා බහුලව විෂ බීජ නාශකය ලෙස මේ සඳහා බහුලව විෂ බීජ නාශකය ලෙස ක්ලෝරීන් භාවිතාවේ ලාභදායී වීම භාවිතය පහසු වීම භාවිතය පහසු වීම විෂ බීජ නාශක ගුණය සහ ජලය තුල දීර්ඝ කාලයක් පැවතීම ක්ලෝරීන් භාවිතයේ වාසි වේ. ජලය තුල දීර්ඝ කාලයක් පැවතීම ක්ලෝරීන් භාවිතයේ වාසි වේ. අන්න ඔහොම තෘතීක පිරියම් කිරීමක් කරලා ක්ලෝරිනුත් දාලා සුද්‍රජීවීන් ටික මරලා අන්න ඒ ජලය අපිට පුළුවන් නැවත පරිභෝජනයට හෝ ජල ප්‍රභවයකට නිදහස් කිරීම සඳහා පාවිච්චි කරන්න. ඔන්න ඔය කියන ක්‍රියාවලිය තමයි ජෛවීය අපජල පිරියම කියලා කියන්නේ. මහා අමාරු කොටසක් නෙමෙයි තියෙන්නේ, චූටි කොටසක් තියෙන්නේ. මෙන්න මේ කියන පද්ධතියේ මෙන්න මේ රූප සටහන ඇඳලා ඒ කියන ක්‍රියාවලිය මූලික පිරියමේ මොකද වෙන්නේ, ප්‍රාථමික පිරියමේ මොකද වෙන්නේ, ද්විතීක පිරියම කියන ක්‍රියාවලිය සිදු වෙන්නේ මොනවද, තෘතීක පිරියම කියන ක්‍රියාවලිය සිදු වෙන්නේ මොනවද කියලා වෙනම පැහැදිලි කර ගැනීමේ හැකියාවක් ඔයාට තියෙනවා නම් ඒක තමයි මෙතනදී ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ. අන්න ඔය කියන ක්‍රියාවලිය තමයි අපි මෙතනදී අධ්‍යයනය කිරීම සිදු කරන්නේ. හරි, එහෙනම් මේ ඔයාලට මෙන්න මේ කියන පාඩමේ